කාබෝහයිඩ්‍රේට් ජීර්ණයත් ලිංගුව ලයිපේස් හරහා ලිපිඩ් ජීර්ණයත් පටන් ගන්නවා ඕරල් කැවිටි එක ඇතුළතදීම සැලැව නිසා. ඊට පස්සේ තියෙන සැලවින් කියන එක සැලවින් ගත්තම ඒකේ මේ වොලන්ටරි පාර්ට් එකක් කියලා තියෙනවා ඉන්වොලන්ටරි පාර්ට් කියලා දෙකක් තියෙනවා. සාමාන්‍යයෙන් අපි සැලවින් කියන්නේ ආහාර ගිල්නවා කියන එකනේ. ඒක රිෆ්ලෙක්ස් රෙස්පොන්ස් එකක් ඒ කියන්නේ රිෆ්ලෙක්ස් එක කරා තමයි ඔය සැලවින් කියන එක මේ. ඉතින් අපි ඉස්සෙල්ලම කොහොම හරි ඕරල් කැවිටි එක ඇතුළේදී ආහාර විකලා හපලා ඕන දෙයක් කරලා ෆුඩ් බෝලස් එකක් හදාගන්න. ඒ කියන්නේ සැලවින් එක මික්ස් කරලා හොඳට ලුබ්‍රිකේට් කරලා ෆුඩ් බෝලස් එකක් හදාගන්න. ඒ හදාගන්න ෆුඩ් බෝලස් එක අපේ ටං එක උඩ තියලා ටං එක පිටිපැත්තට තල්ලු කරනවා. ඒතර ෆුඩ් බෝලස් එක පිටිපැත්තට තල්ලු වෙලා යනවා ෆැරින්ක්ස් එක පැත්තට. ඒ ෆැරින්ක්ස් එකට එනකන් ෆුඩ් බෝලස් එක ඒ කියන්නේ ඒ ෆුඩ් බෝලස් එක ෆැරින්ක්ස් එකට එනකන් කොටස තමයි අපි කියන්නේ ඒක වොලන්ටරි පාර්ට් එක. ඒතෙන්ට ගේනකන් අපිට හිතාමතා පාලනය කරන්න පුළුවන් සැලවින් එක. ෆැරින්ක්ස් එකට ආවට පස්සේ ෆුඩ් බෝලස් එකෙන් එතනින් එහාට ට්‍රිගර් වෙනවා සැලවින් වල එහෙම නැත්නම් ඩිග්ලුටිෂන් වල ඉන්වොලන්ටරි පාර්ට් එක. වෙන්නේ මෙහෙමයි ඒ ෆැරින්ක්ස් එකට ආපු ෆුඩ් බෝලස් එකෙන් ෆැරින්ක්ස් එකේ වෝල් එකේ තියෙන ස්ට්‍රෙච් රිසෙප්ටර්ස් ස්ටිමුලේට් වෙනවා. ඒ කියන්නේ ෆැරින්ක්ස් එකේ වෝල් එක ස්ට්‍රෙච් වෙලා වෝල් එකේ තියෙන ස්ට්‍රෙච් රිසෙප්ටර්ස් ස්ටිමුලේට් වෙනවා. ඒ ස්ටිමුලේට් වෙන ස්ට්‍රෙච් රිසෙප්ටර්ස් වල ඉඳලා එෆරන්ට් ඉම්පල්සස් ගෙනියනවා. බ්‍රේන් ස්ටෙම් එකට ආපු බ්‍රේන් ස්ටෙම් එකේ ඉඳලා ආපහු එෆරන්ට් ඉම්පල්සස් හරහා නැවතත් ගේනවා ෆැරින්ජියල් මසල්ස් වලට. අපි කලින් කිව්වා වගේ මේක රිෆ්ලෙක්ස් ආච් එකක් නිසා එෆරන්ට් ඉන්ටර්ග්‍රේටරි සෙන්ටර් and ඉෆරන්ට් කියලා තුනක් තියෙනවා. එතකොට එෆරන්ට් ෆයිබර්ස් විදිහට ක්‍රියාත්මක වෙන්නේ. කියන්නේ ෆැරින්ක්ස් එකේ වෝල් එක ස්ට්‍රෙච් වුණා කියන පණිවිඩය ගෙනියන්නේ මොලේට 590 කියන්නේ 5 9 10 කියන මේ ක්‍රේනියල් නර්ව් තුනෙන් ඊට පස්සේ සැලවින් කියන එක ඉන්ටර්ග්‍රේට් වෙන්නේ එතකොට බ්‍රේන් ස්ටෙම් එකේදී නියුක්ලියස් ස්ට්‍රක්චර් සොලිටේරියස් and නියුක්ලියස් ඇම්බිගුවස්. ඒක බ්‍රේන් ස්ටෙම් එකේ තියෙන නියුක්ලියයි දෙක. එතකොට එතන ඉඳලා ආපහු ඉෆරන්ට් ෆයිබර්ස් වලින් ගේනවා 572. ඒ කියන්නේ 5 7 12 කියන ක්‍රේනියල් නර්ව්ස් තුන හරහා ඇවිල්ලා තමයි මේ ක්‍රේනියල් නර්ව්ස් වලින් එන ඉම්පල්සස් වලින් තමයි ෆැරින්ජියල් වෝල් එකේ තියෙන මසල් කන්ට්‍රැක්ට් වෙන්නේ. මේ මසල් කන්ට්‍රැක්ට් වෙනකොට ෆුඩ් බෝලස් එක පිටිපැත්තෙන් කන්ට්‍රැක්ට් වෙනවා. හරියට පෙරිස්ටල්සිස් රින් එකක් වගේ තමයි. එතකොට ෆැරින්ජියල් මසල් ටික කන්ට්‍රැක්ට් වෙලා මෙච්චරලා ෆැරින්ක්ස් එකේ තියෙන ෆුඩ් බෝලස් එක අන්න දැන් ඊස්ෆැගස් එකට තල්ලු කරනවා. ඊස්ෆැගස් එකට තල්ලු නැහැ කියන්නේ ඊස්ෆැගස් එකේ ඉඳලා කොහොමත් පෙරිස්ටල්සිස් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඒතකොට ඊස්ෆැගස් එකේ ඉඳලා දිගටම ෆුඩ් බෝලස් එක ස්ටොමක් එකට යනකම් යන්නේ පෙරිස්ටල්සිස් වේව් එකක් හරහා. සාමාන්‍යයෙන් අපි අප්‍රයිට් පොසිෂන් එකේ ඉන්නකොට නම් ලික්විඩ් හරි සෙමි සොලිඩ් හරි ෆුඩ් එකක් ගත්තොත් කෙලින්ම ඒක ග්‍රැවිටි එක නිසාම ස්ටොමක් එක පැත්තට තල්ලු වෙලා යන්න පුළුවන්. අනිත් අදගත් දේවල් දෙකක් තමයි ඔය සැලවින් එහෙම නැත්නම් ඩිග්ලුටිෂන් කියන රිෆ්ලෙක්ස් එක වෙද්දී කියන එෆරන්ට් වලින් ඉම්පල්සස් ගෙනියලා නියුක්ලියස් ස්ට්‍රක්චර් සොලිටේරියස් නියුක්ලියස් ඇම්බිගුවස් වල ඉන්ටර්ග්‍රේට් කරලා ආපහු ඉෆරන්ට් වලින් ඉම්පල්සස් ගේනවනේ. ඒ ගේන ඉම්පල්සස් වලින් ෆැරින්ජියල් වෝල් එක කන්ට්‍රැක්ට් කරනවා වගේම ෆැරින්ජියල් වෝල් එක කන්ට්‍රැක්ට් කරලා ෆුඩ් බෝලස් එක ඊස්ෆැගස් එක පැත්තට තල්ලු කරනවා වගේම වෙන තවත් වැඩ දෙකක් තියෙනවා. ඒ වැඩ දෙක තමයි ඒ වෙන්නේ තිෆරන් ඉම්පල්සස් හරහා. ඒ වැඩ දෙක තමයි එපිග්ලොටිස් එක වැහෙන එක සහ පැලට් එක ක්ලෝස් එක. පැලට් එක උඩට මේ වෙන එක. එතකොට ෆුඩ් බෝලස් එක ට්‍රැකිය එකටවත් නේසොෆැරින්ක්ස් එකටවත් ආපහු රිගිටේට් වෙන එක වළක්වනවා. ඒ වැඩ දෙක නිසා පැලට් එක උඩට ඉස්සෙන එක සහ එපිග්ලොටිස් එක වැහෙන එක. ඊට පස්සේ අපි කතා කරමු ඊසොෆැගස් එක ගැන. ඊසොෆැගස් එක කියන්නේ සාමාන්‍ය මසල් ටියුබ් එකක්. මේ මසල් ටියුබ් එකේ උඩ හරිය සාමාන්‍ය ස්කෙලටල් මසල් වලිනුත් යට හරිය ස්මූත් මසල් වලිනුත් මැද හරිය එක මික්ස් එකක්. වලින් තමයි හැදලා තියෙන්නේ. සාමාන්‍යයෙන් ඊසොෆැගස්
ෆුට්බෝලර්ස් ඉස්සරහට ප්‍රොපල්සිව් වෙන්නේ පෙරිස්ටල්සිස් හරහා. එතකොට ඊස්ෆැගස් එක ගත්තම දෙපැත්තේ කෙළවරවල් දෙකේ ස්පින්ක්ටර්ස් දෙකක් තියෙනවා. ඊස්ෆැගස් එකේ උඩ කෙළවරේ තියෙන ස්පින්ක්ටර් එක අපර් ඊසෝෆැජියල් ස්පින්ක්ටර් එක, යට කෙළවරේ තියෙන එක ලෝවර් ඊසෝෆැජියල් ස්පින්ක්ටර් එක. ওই දෙක දෙවිදියක්. අපර් ඊසෝෆැජියල් ස්පින්ක්ටර් එක අපි කියන්නේ සාමාන්‍යයෙන් ඇනටොමිකල් ස්පින්ක්ටර් එකක් තමයි ලොකුවටම. හැබැයි ඒක ෆිසියොලොජිකල් ගතිය අඩුයි. නමුත් ලෝවර් ඊසෝෆැජියල් ස්පින්ක්ටර් එක ඇනටොමිකලි ප්‍රොමිනන්ට් නැති වුණාට නමුත් එතන ෆිසියොලොජිකලි more effective than upper esophageal sphincter. සාමාන්‍යයෙන් upper esophageal sphincter ගත්තම ඒක සාමාන්‍ය තත්ත්වයටදී constrict වෙලා තමයි තියෙන්නේ. හැබැයි swallowing කරන period වලදී විතරක් ඒ sphincter එක relax වෙනවා. ඒ නිසා ගොඩක් වෙලාවට එයා esophagus එක හරහා, ඒ කියන්නේ වාතය esophagus එක හරහා pharynx esophagus එකට pharynx එකේ ඉඳලා වාතය ඇතුළු වෙන්නේ නෑ ගොඩක් වෙලාවට. gastroesophageal reflux condition එකකදී pharynx එකට irritate වෙන්නේ. ඒ pharynx එකට reflux වෙන contents reflux වෙන්නේ නැහැ. ඔය sphincter එක වැහිලා තියෙන නිසා. අපි ලොකුටම කතා කරන sphincter එක lower esophageal sphincter එක. lower esophageal sphincter එක හදන්න ප්‍රධාන පාර්ට් තුනක් දායක වෙනවා. එකක් තමයි esophageal smooth muscles. ඒ කියන්නේ esophageal wall එකේ තියෙන smooth muscle. ඔය muscle layers තියෙනනේ outer longitudinal middle circular muscle layers. ඔන්න ඔය තියෙන smooth muscle. ඒකට අපි කියනවා ඒ පාර්ට් එකට කියනවා intrinsic sphincter එක කියලා. ඊට අමතරව diaphragm එක තමයි ඔය හරියේ esophagus එක වටේ තියෙන්නේ. ඒතකොට diaphragm එකෙන් අපි දන්නවා right crus එක, diaphragm එකේ තියෙන right crus එක esophagus එක වටේ එතෙනවා වගේ එකක් වෙනවා. ඒ හරිය. එතකොට ඒ right crus එකේ එහෙම නැත්නම් crural portion of the diaphragm ඒකිනුත් එක පාර්ට් එකක් හදනවා ඒ lower esophageal sphincter එකේ. ඒතකොට ඒකට අපි කියනවා extrinsic sphincter කියලා. ඔය දෙකම නැතුව තවත් පාර්ට් එකක් කියන එක ස්ටොමක් එකේ තියෙන ඔබ්ලික් මසල් එක. ඔය esophageal lower esophageal sphincter එක හරිය කියන්නේ esophagus එකේ යට කෙළවර හරියේ එහෙම නැත්නම් ස්ටොමක් එක පටන් ගන්න හරියේ තියෙන ස්ටොමක් වෝල් එකේ තියෙන ඔබ්ලික් මසල් එකේනොත් පොඩි දායකත්වයක් තියෙනවා. ඒ නිසා ඔය පාර්ට් තුනෙන්ම තමයි lower esophageal sphincter එක හදන්නේ. ඒ කියන්නේ ඔය පාර්ට් තුනට එකතු කර අපි නමක් කියනවා lower esophageal sphincter කියලා. එහෙම නැතුව පැහැදිලිව බලා ගන්න ස්පින්ක්ටර් එකක් නැහැ. ওই පාර්ට් තුන එකතුවට තමයි අපි කියන්නේ lower esophageal sphincter කියලා. ඕකෙන් අර ඔබ්ලික් මසල් layer එක, ඒ කියන්නේ ස්ටොමක් එකේ තියෙන ඔබ්ලික් මසල් layer එකෙන් හදන පාර්ට් එකෙන් ඒක ෆ්ලැප් වැල් එකක් විදිහට ඒ හරිය ක්‍රියාත්මක වෙනවා. ඒක පොඩ්ඩක් දැනන් ඉන්න ඕන එකක්. අනිත් එක තමයි අර crural portion of the diaphragm කියන එකේ right crus එකෙන් diaphragm එකේ right crus එකෙන් අපි කිව්වා esophagus එක වටේ එතෙනවා වගේ එකක් වෙනවා. ඒ නිසා ඒක නිකන් අර esophagus එකට දාපු කොක්කක් වගේ තමයි පේන්නේ. ඒ නිසා esophagus එක contract වෙන වෙලාවවලදී ඒ කොක්ක දාලා නිකන් අදිනවා වගේ තමයි esophagus එක. esophagus එකේ ඒ lower esophageal sphincter එක constrict වෙනවා. diaphragm එක constrict වෙනකොට. ඒ නිසා මේ action එකට කියනවා ඒ right crus එක මගින් ඒ lower esophageal sphincter එකට යොදන action එකට අපි කියනවා pinch cock like action කියලා. නිකන් කොක්කක් ගහලා වගේ කිය. සාමාන්‍යයෙන් ඕකේ lower esophageal sphincter එකේ tone එක, ඒ කියන්නේ constrict වෙනවද relax වෙනවද කියන එක ගොඩක් සාධක මත බලපාන. ඒක ප්‍රධාන වශයෙන්ම acetylcholine වගේ වයින් ඒ කියන්නේ vagal stimulation එකකින් කරන්නේ contract කරලා තියාගන්න එක. phrenic nerve එකනුත් කරන්නේ contract කරලා තියාගන්න එක. මොකද phrenic nerve එකෙන් supply කරනවා diaphragm එකට. එතකොට diaphragm එකට supply කරනවා කියන්නේ crural portion of the diaphragm ඒකත් stimulate වෙනවා, ඒකත් constrict වෙනවා. එතකොට lower esophageal sphincter එක constrict වෙනවා ඒ වෙලාවේදී. ඊට පස්සේ tone එක අඩු කරනවා, ඒ වෙනත relax කරනවා. ඒ කියන්නේ lower esophageal sphincter එක relax කරනවා NO VIP වගේ substances වලින්.
එතකොට ඒක අපි කිව්වා විදියට අර පෙරිස්ටැල්සිස් ඇති වෙන වෙලාවවලදී ස්මූත් මසල් රිලැක්ස් කරවන්න දායක වුණ සබ්ස්ටන්ස් දෙකක් තමයි ඔය NOVIP කියන ඒවා. ගන්න. එතකොට ඒක ඉන්ටරික් නර්ව් ෆ්ලෙක්සස් එකෙන් සික්‍රීට් වෙන ඒවා. ඊට පස්සේ මේ ලෝ වේසිපෙජල් ස්පින්ක්ට් එක සම්බන්ධව තියෙන ක්ලිනිකලි වැදගත් වෙන කන්ඩිෂන් දෙකක් තමයි ඇකලේසියා කාඩියා and ගෑස්ට්‍රෝඑසොෆේජියල් රිෆ්ලක්ස් ඩිසීස් කියලා කියන්නේ. ওই දෙක සම්පූර්ණ දෙකක්. එතකොට මතක තියාගන්න ලේසි. ඇකලේසියා කාඩියා කියලා කියන්නේ ඔය ලෝ වේසිපෙජල් ස්පින්ක්ට් එකේ තියෙන ටෝන් එක අවශ්‍ය ප්‍රමාණයටත් වඩා වැඩි වෙද්දී. ටෝන් එක හැම වෙලාවෙම වැඩි කියන්නේ කන්ස්ට්‍රික්ට් වෙලාමයි තියෙන්නේ. එතකොට ෆුඩ් මොකද වෙන්නේ? ඊසොෆැගස් එකේ තියෙන ෆුඩ් වලට ස්ටොමක් එකට එන්න බැරි වෙලා ඊසොෆැගස් එක ඇකියුමුලේට් වෙන්න පටන් ගන්නවා. ඒ නිසා food accumulation in the esophagus due to increase resting tone. එහෙම නැත්නම් incomplete relaxing on salivary. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් ආහාර ගිලිද්දී ඔය esophageal sphincter සැරෙන්න ඕන. එහෙම වුණොත් තමයි esophagus එකේ එහෙම තියෙන ආහාර stomach එකට යන්න පුළුවන් වෙන්නේ. නමුත් ඒ වගේ අවස්ථාවන් වලදීත් low esophageal sphincter එක constrict වෙලාම තිබ්බොත් ආහාර stomach එකට රිලීස් කරන්න බැරි වෙනවා. ඒ නිසා ආහාර accumulation වෙනවා. ඒක නිසා තමයි ඇකලේසියා කාඩියා කියලා කියන්නේ. එතකොට ගොඩක් වෙලාවට ඒක කෝස් එක වෙන්නේ ඒ හරියේ low visible sphincter එක හරියේ myotoric plexus එකේ deficient එකක් තිබ්බොත්. මොකද එතකොට NOVIP රිලීස් කරන්න විදියක් නැහැ. low visible sphincter එක රිලැක්ස් වෙන්න විදියක් නැහැ. ගොඩක් වෙලා ට්‍රීට්මන්ට් විදියට කරන්නේ pneumatic dilation කියලා එකක් කරනවා. ඒ කියන්නේ බැලුමක් වගේ දාලා අපිට ඔය හරිය ඇතුලෙන් surgically dilate කරලා දෙන්න පුළුවන් ඔය low visible sphincter එක හරිය. එහෙම නැත්නම් ඒ low visible sphincter එක හරිය තියෙන muscles ටුට්ටක් අපිට incision එකක් දාලා පොඩ්ඩක් relax කරලා දෙන්න පුළුවන්. ඒකට අපි කියනවා myotomy එකක් කරනවා කියලා. එහෙම නැත්නම් නියුරෝෆිසියෝ කරද්දී ඔය කට්ටියට අහු වෙනවා බොටුලිනම් ටොක්සින් එක ගැන. ඒ බොටුලිනම් ටොක්සින් එකේදී වෙන්නේ ඒක ඇසිටයිල් කොලින් ඉන්හිබිටර් එකක්. අපි කිව්වේ ඇසිටයිල් කොලින් ඕන වෙන කිව්වේ ඒ මසල් ටෝන් වැඩි කරන්නේ හරිය තියෙන එක ස්මූත් මසල් ටෝන් එක වැඩි කරනවා ඇසිටයිල් කොලින් වලින්. ඒතකොට ඇසිටයිල් කොලින් ඉන්හිබිටර් එකක් දුන්නාට පස්සේ වෙන්නේ මොකද්ද? ඇසිටයිල් කොලින් ෆන්ක්ෂන් එක හරියට කරගන්න බැරි වෙනවා. ඒ නිසා කන්ට්‍රැක්ෂන් වෙන ප්‍රමාණය අඩු වෙනවා. ඒ හරිය. ඒ නිසා රිලැක්ස් කරලා දෙන්න පුළුවන්. ගෑස්ට්‍රෝඑසොෆේජියල් රිෆ්ලක්ස් ඩිසීස් කියලා කියන්නේ ඕක අනික් පැත්ත. ඒ කියන්නේ resting tone එක අඩුයි. ඒ කියන්නේ low visible sphincter එකේ tone එක අඩුයි. ඒ නිසා සාමාන්‍ය අවස්ථාවලදීත් ඕක dilate වෙලා තියෙන, relax වෙලා තියෙන. ඒ නිසා stomach එක වැඩ කරන වෙලාවවලදී, ඒ කියන්නේ stomach එකේ content තියෙන ඒවා ආපහු regurgitate වෙන්න පුළුවන් esophagus එකට. දැන් stomach එකේ mucosa එක නැත්නම් muscle wall එක ඒ තියෙන acidic environment එකට හැඩ ගහලා තිබ්බට adapt වෙලා තිබ්බට නමුත් esophagus එකේ තියෙන ඇතුළේ තියෙන epithelium එක acidic environment එකට ලොකුටම adapt වෙලා නැහැ. ඒ නිසා අර gastric secretion ආපහු gastric content ආපහු regurgitate වෙද්දී esophageal low esophageal sphincter එක හරියට low esophagus එක epithelium එක damage වෙන්න පුළුවන්. ඒ කියන්නේ ulcerate වෙන්න පුළුවන්. ulcerate වෙලා අන්තිමේදී ඒක cancer එකක් දක්වාම develop වෙන්න පුළුවන්. ඒක වෙන හැටි pathology වලදී ඉස්සරහට ඔයකට ඉඳ ගන්න ලැබෙයි. ඒතර ගොඩක් වෙලාට ඒකට හේතු වෙන්නේ ඔය sphincter එක weakness වීම සහ sphincter එකට neural drive එක decreased වීම. ඒක අඩු වීම. ඒ කියන්නේ muscle ඒතර relax වෙලාම තමයි තියෙන්නේ. ඒතර treatment විදියට ගොඩක් වෙලාවට කරන්නේ ඔතන gastric secretion අපිට අඩු කරන්න පුළුවන්. H2 receptor blocker එකක් හරි නැත්නම් proton pump inhibitor එකක් හරි දීලා gastric secretion අඩු කරන්න පුළුවන්. inhibit කරන්න. එතකොට gastric secretion අඩු වෙනවා කියන්නේ gastric ඔය දැන් reflux වෙන condition වලදී වෙන හානිය අඩුයි esophagus එකට. එහෙම නැත්නම් surgically ඔක treat කරනවා නම් correct කරනවා නම් කරන්න තියෙන වැඩේ තමයි fundoplication කියන එක. ඒකෙදි කරන්නේ stomach එකේ උඩ portion එක අපි කියන fundus හරිය. ඒ fundus එක අපි අරගෙන lower esophageal sphincter එක තියෙන ප්‍රදේශ වටේ උතන. මේ fundus එකම අරගෙන esophagus එක වටේ උතන වගේ එකක් තමයි කරන්නේ.
එතෙන්දි වෙන්නේ ස්ටොමක් එක කන්ට්‍රැක්ට් වෙන වෙලාවවලදී ෆන්ඩස් එකේ මසලුත් කන්ට්‍රැක්ට් වෙනවා. එතකොට ස්ටොමක් එකේ කන්ට්‍රැක්ට් වෙනකොට ෆන්ඩස් එකත් කන්ට්‍රැක්ට් වෙන නිසා දැන් ෆන්ඩස් එක තියෙන්නේ ඊසබැක්ස් එක වටේ යොතලා. ඒ නිසා ඒක නිකන් හරියට ස්ප්‍රින්ග් එකක් වගේ තමයි දැන් ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා ස්ටොමක් එක වැඩ කරන වෙලාවවලදී එහෙම නැත්නම් ස්ටොමක් එක කන්ට්‍රැක්ට් වෙන වෙලාවවලදී ෆන්ඩස් එකත් කන්ට්‍රැක්ට් වෙන නිසා ඒක දැන් ඔතලා තියෙන නිසා ලෝ ඉස්පෙජල් ස්ප්‍රින්ග් එකත් දැන් කන්ට්‍රැක්ට් වෙනවා. ඊට පස්සේ අපි ස්ටොමක් එකේ තමයි ඉන්නේ බීසබකස් එක ඉවරයි. දැන් ස්ටොමක් එකේ ස්ටොමක් එකේ අපි මූලික වශයෙන් දැනගන්න ඕනේ ඒක ෆුඩ් ස්ටෝරේජ් කරලා තියාගන්න ඕගන් එකක්. අනිත් එක තමයි ඒකේ ෆුඩ් ඩයිජෙෂන් ඇබ්සෝප්ෂන් එකත් වෙනවා. එතකොට ગેස්ට්‍රික් සික්‍රීෂන් ගැන අපි කතා කරනවා. ඒ වගේම එතන වෙන මෙකැනිකල් ඇන් එන්සයිමැටික් ඩයිජෙෂන් එක ගැනත් අපි කතා කරනවා මෙතනින් ඉස්සරහට. මුලින්ම අපි හිතමු අපි ඒ කියන්නේ කෙනෙක් ආහාර ගන්න පටන් ගන්නවත් එක්කම කන්න පටන් ගන්නවත් එක්කම එහෙම නැත්නම් ස්ටොමක් එකට ආහාර ඇතුළු වෙනවත් එක්කම ස්ටොමක් එකේ ෆන්ඩස් එකයි අපර් පෝෂන් එකයි එකපාරටම රිලැක්ස් වෙනවා. ඒ කියන්නේ මෙතෙක් වෙලා කන්ට්‍රැක්ට් වෙලා තිබිච්ච, ඒ කියන්නේ කන්ස්ට්‍රික්ට් වෙලා තිබිච්ච ස්ටොමක් එක අර එන අලුතෙන් එන ආහාර වලට ඉඩ ලබා දෙන්න වගේ පොඩ්ඩක් රිලැක්ස් කරලා දෙනවා ෆන්ඩස් එක සහ අපර් පෝෂන් එක. ඒක වෙන්නේ වේගලි මීඩියේටඩ් රිෆ්ලෙක්ස් එකක් හරහා. ඔය සංසිද්ධියට කියනවා රිසෙප්ටිව් රිලැක්සේෂන් කියලා. ඒතර ඒ රිසෙප්ටිව් රිලැක්සේෂන් කියන එක ට්‍රිගර් වෙන්නේ පැරින්ග්ස් එකේ ඊසොෆැගස් එකේ මසල් වෝල් එකේ මූවමන්ට් වෙනකොට. ඒ වගේම ස්ටොමක් එකේ වෝල් එක ස්ට්‍රෙච් වෙන්න පටන් ගන්නකොට. ඔය දෙකෙන්ම තමයි ට්‍රිගර් වෙලා රිසෙප්ටිව් රිලැක්සේෂන් එක වෙන්නේ. ස්ටොමක් එකට ෆුඩ් ආවට පස්සේ එතනින් එහාට මෙකැනිකල් ඇන් එන්සයිමැටික් ඩයිජෙෂන් එක වෙනවා. ඇබ්සෝප්ෂන් එකත් පස්සේ වෙනවා. ඩයිජෙෂන් එකේදී ඉස්සෙල්ලාම ඒකේ ස්ටොමක් එකේ පෙරිස්ටල්සිස් වෙනවා. ඒ පෙරිස්ටල්සිස් කන්ට්‍රැක්ෂන් පටන් ගන්නේ ලෝවර් පෝෂන් එකේ ඉඳලා. ඒක තමයි විශේෂත්වය. ස්ටොමක් එකේ රිසෙප්ටිව් රිලැක්සේෂන් එක වෙන්නේ අපර් පෝෂන් එකේ. පෙරිස්ටල්සිස් පටන් ගන්නවා ලෝවර් පෝෂන් එකේ ඉඳලා. එතකොට ලෝවර් පෝෂන් එකේ වෙන පෙරිස්ටල්සිස් කන්ට්‍රැක්ෂන් වල පොඩි විශේෂත්වයක් තියෙනවා. මොකද්ද? ස්ටොමක් එකේ අපි දන්නවා යටම හරියේ. අපි දන්නවා උඩම තියෙන ෆන්ඩස්, ඊට පස්සේ බොඩි, ඇන්ට්‍රම් එක, ඊට පස්සේ පයිලොරික් සෙග්මන්ට් එක, ඩුවඩිනම් එක. ওই පිළිවෙලට යන. එතකොට ඕකේ අන්තිමට කිව්ව ටික, ඒ කියන්නේ ඇන්ට්‍රම්, පයිලොරස්, ඩුවඩිනම් කියන පෝෂන් තුන වෙන වෙනම පිළිවෙලට තමයි කන්ට්‍රැක්ට් වෙන්නේ. ඒ කියන්නේ ඇන්ට්‍රම් එක ඉස්සෙල්ලා, ඊට පස්සේ පයිලොරස් එක, ඊට පස්සේ ඩුවඩිනම් එක. ඒත් ඔය පිළිවෙලට කන්ට්‍රැක්ට් වෙන නිසා සහ පයිලොරස් එක කන්ට්‍රැක්ට් වෙලා තියෙනවා ඩියුඩිනම් එක කන්ට්‍රැක්ට් වෙලා තියෙනවට වඩා වැඩි කාලයක්. ඔන්න ඔය සිද්ධි දෙක නිසා. ඒ කියන්නේ එකක් තමයි ඇන්ට්‍රම්, පයිලොරස්, ඩුවඩිනම්. ඔන්න ඔය පිළිවෙලට කන්ට්‍රැක්ෂන් නැතිවීම. ඒ කියන්නේ පෙරිස්ටල්සිස් වේව් එක යන්නේ ඒ දිශාවට. ඇන්ට්‍රම්, පයිලොරස්, ඩුවඩිනම්. ඒක එක හේතුවක්. අනිත් හේතුව පයිලොරස් එක කන්ට්‍රැක්ට් වෙලා ඊට පස්සේ තමයි ඩුවඩිනම් එක කන්ට්‍රැක්ට් වෙන්නේ. ඩුවඩිනම් එක රිලැක්ස් වෙනකොට තාමත් පයිලොරස් එක කන්ට්‍රැක්ට්. ඒ කියන්නේ පයිලොරස් එක කන්ට්‍රැක්ට් වෙලා තියෙනවා ඩුවඩිනම් එකට වඩා වැඩි කාලයක්. ඔන්න ඔය කියන හේතු දෙක නිසා ස්ටොමක් එකෙන් ඩුවඩිනම් එකට රිලීස් වෙච්ච කයිම් එක ආපහු ස්ටොමක් එක පැත්තට රිගිටේට් වෙන එක වලකිනවා. ඊට පස්සේ normally අපි කතා කරනවා මේ ස්ටොමක් එකේ වෙන සික්‍රීෂන් එක ගැන. ස්ටොමක් එකේ තියෙනවා ස්ටොමක් එකේ තියෙන gastric glands තියෙනවා mucosa එකේ. ඒ gastric glands වලින් glands වල තියෙන එක එක type වල cells. ওই cells වලින් තමයි එක එක secretions නිදහස් කරන්නේ. ප්‍රධාන වශයෙන්ම තියෙන cells වර්ග තමයි parietal cells, chief cells, ඊට පස්සේ mucous cells කියනවා. enterochromaffin like cells තියෙනවා, G cells තියෙනවා, D cells තියෙනවා. parietal cells එහෙම නැත්නම් oxyntic cells වලින් HCl සහ intrinsic factor එක රිලීස් කරනවා. chief cells වලින් pepsinogen and gastric lipase රිලීස් කරනවා.
මතක තියාගන්න ලේසි තියෙන එන්සයිම් වර්ග දෙකම රිලීස් කරන්න එකම වර්ගයක සෙල් වලින්. ඒක චීෆ් සෙල්ස් වලින්. එන්සයිම් නොවන ඒවා කියන්නේ HCl and ඉන්ට්‍රින්සික් ෆැක්ටර් වගේ ඒවා නිදහස් කරන පැරයිටල් සෙල්ස් වලින්. මියුකස් සෙල්ස් වලින් කොහොමද නමේම තියෙනවනේ මියුකස් තමයි සික්‍රීට් කරන්නේ. G සෙල්ස් තියෙනවා ඒ එන්ඩෝක්‍රයින් සෙල්ස්. ඒ කියන්නේ කෙලිම ගැස්ට්‍රින් කියන හෝමෝන් එක තමයි රිලීස් කරන්නේ. එන්ඩෝක්‍රොමැෆින් ලයික් සෙල්ස් කියලා જાතියක් තියෙනවා. ඒ සෙල්ස් වලින් ඒ කියන්නේ ECL කියලා එකක් තියෙන්නේ. ඒ සෙල්ස් වලින් රිලීස් කරන හිස්ටමින් ඔය කතා කරපු සික්‍රීෂන්ස් ඔක්කොම අපිට ඉස්සරහට වැදගත් වෙනවා. අපි බලමු කොහොමද ඒවා වැදගත් වෙන්නේ කියලා. සාමාන්‍යයෙන් ગેස්ට්‍රික් ග්ලෑන්ඩ් එකක් ගත්තම ඒ ග්ලෑන්ඩ් එකේ රූප පේනවා ඇති. ඒ ග්ලෑන්ඩ් එකේ උඩම හරිය තියෙනවා මියුකස් නෙක් සෙල්ස් කියලා જાතියක්. ඒ සෙල්ස් වලින් ඉස්සෙල්ලම රිලීස් කරන මියුකස්. හරිනේ. එතකොට යට හරිය තමයි ඔය පෙරයිටල් සෙල්ස් සහ චීෆ් සෙල්ස් තියෙන්නේ. චීෆ් සෙල්ස් තමයි යටම හරිය තියෙන්නේ. චීෆ් සෙල්ස් කියන්නේ කෙලින්ම පෙප්සිනෝජන් රිලීස් කරනවා. පෙප්සිනෝජන් කියන්නේ ප්‍රෝටීන් ඩයිජෙෂන් වලට දායක වෙන එන්සයිම් එකක්. එතකොට මේක හැඩ ගැහිලා තියෙන විදිය පේනවා ඇති. ඉස්සෙල්ලම ગેස්ට්‍රික් ග්ලෑන්ඩ් එකක් ස්ටිමියුලේට් වෙලා සික්‍රීෂන්ස් පටන් ගනිද්දි ඒ ග්ලෑන්ඩ් එකේ සික්‍රීෂන්ස් වලින් ඉස්සෙල්ලම එළියට එන්නේ මියුකස්. මොකද ඒව තමයි ලූමන් එකට ළඟින්ම තියෙන්නේ. මියුකස් නෙක් සෙල්ස්. මියුකස් ආවට පස්සේ තමයි පිළිවෙලින් ඊට පස්සේ පෙරයිටල් සෙල්ස් වලින් HCl ඉන්ට්‍රින්සික් ෆැක්ටර්ස් වගේ ඒවා නිදහස් වෙනවා. අන්තිමේදී වගේ තමයි පෙප්සිනෝජන් රිලීස් වෙන්නේ. මොකද ඔය මියුකස් එන්න කලින් පෙප්සිනෝජන් වගේ එකක් ආවොත් මොකද වෙන්නේ? ඒ එන පෙප්සිනෝජන් වලින් ස්ටොමැක් එකේ වෝල් එක ඔටෝ ඩයිජෙස්ට් වෙන්න පුළුවන්. ඒක වෝල් එකට අහිත කරයි. ඒ නිසා පෙප්සිනෝජන් වගේ වෙන්න කලින් ලූමන් එකට මියුකස් වගේ ඒවා ඇවිල්ලා කලින් මියුකස් ජෙල් එකක් හදලා තියෙනවා. හරිනේ. එතකොට ඒක ગેස්ට්‍රික් මියුකසායක පවත්ව ගන්න, ඒ කියන්නේ වෝල් එක ආරක්ෂා කරගන්න දායක වෙනවා. එයාගෙම පෙප්සිනෝජන් කියන එන්සයිම් එකෙන් ඔටෝ ඩයිජෙස්ට් වීම වළක්වගෙන. ඒක තමයි ඒකේ වැදගත්කම. එතකොට අපි සාමාන්‍යයෙන් වැඩිපුර මෙතන කතා කරනවා HCl සික්‍රීෂන් එක ගැන සහ ඒකේ රෙගියුලේෂන් එක ගැන. HCl හදන්නේ අපි කිව්වා පෙරයිටල් සෙල්ස් වලින්. පෙරයිටල් සෙල්ස් වලින් හදන අනිත් එක තමයි ඉන්ට්‍රින්සික් ෆැක්ටර් එක. අපිට මෙතන වැදගත් වෙන්නේ HCl. ඒතර පෙරයිටල් සෙල්ස් වල ඇතුලේ තමයි H+ හදන්නේ. H+ හදලා ඒක ප්‍රෝටෝන් පම්ප් එකක් කරා එළියට දානවා. ලූමන් එක පැත්තට දානවා H+ විදියට. ඊට අමතරව ක්ලෝරයිඩ් වගේ ඒවා වෙනම එළියට එනවා. එතකොට ඔහොම තමයි H+ and ක්ලෝරයිඩ් අයන් සික්‍රීට් කරන්නේ. අපි පොදුවේ කියන HCl සික්‍රීෂන් එක කියලා. එතකොට ඒක කරන්නේ පැරයිටල් සෙල්ස් වලින්. ඒක රෙගියුලේට් කරන්න සාධක කිහිපයක් බලපානවා. ඔකට රූපේ පේනවා ඇති. ඔය පෙන්නලා තියෙන යටම දකුණු පැත්තේ යටම කෙළවරේ පෙන්නලා තියෙන පැරයිටල් සෙල් එකක්. ඒ පැරයිටල් සෙල් එකේ තියෙනවා ප්‍රෝටෝන් පම්ප්. ඒ ප්‍රෝටෝන් පම්ප් තියෙනවා සාමාන්‍යයෙන් පැරයිටල් සෙල් එකේ සෙල්ස් ඇතුලේ තමයි තියෙන්නේ. ඒ කියන්නේ ප්ලාස්මා මෙම්බ්‍රේන් එකට සෙට් වෙලා නැහැ. මම කියන්නේ ඉනැක්ටිව් අවස්ථාවේ තියෙනකොට. අපි තුමු ස්ටොමක් එකට ඇතුළට ෆුඩ් ඇවිල්ලා ඔන්න දැන් ඩයිජෙෂන් එක පටන් ගන්න වෙලාව හරි. ඔන්න දැන් මොකද වෙන්නේ? ස්ටොමක් එකෙන් ඒ කියන්නේ පෙරයිටල් සෙල්ස් වලින් HCl සික්‍රීට් කරන්න ඕන. ඒ HCl සික්‍රීට් කරන්න නම් මෙච්චර වෙලා පෙරයිටල් සෙල්ස් වල ඇතුලේ හංගන් ඉදපු ප්‍රෝටෝන් පම්ප් ලූමන් එක පැත්තේ තියෙන සෙල් මෙම්බ්‍රේන් වලට ඉන්සර්ට් කරවන්න ඕන. අන්න ඒ වැඩේට තමයි ඔයකේ දාලා තියෙන්නේ ට්‍රාන්ස්ලොකේෂන් ඔෆ් ප්‍රෝටෝන් පම්ප් කියලා. ඒතර ඒ වැඩේ වෙන්න ඕන HCl සික්‍රීෂන් එක වෙන්න නම්. එතකොට ඒ ට්‍රාන්ස්ලොකේෂන් එක කරවන පෙරිෆෙරල් සබ්ස්ටන්සස් ටික තමයි ඔය අපි කියලා තියෙන්නේ ඇසිටයිල් කෝලින්, ගැස්ට්‍රීන් සහ හිස්ටමින් කියලා. ට්‍රාන්ස්ලොකේෂන් එක ඉන්හිබිට් කරන එකම එක සබ්ස්ටන්ස් එකක් ඉන්න කවුද? ප්‍රොස්ටග්ලැන්ඩින්. එතකොට ට්‍රාන්ස්ලොකේෂන් එක වැඩි කරන එහෙම නැත්නම් ප්‍රෝටෝන් පම්ප් ඉන්සර්ෂන් එක වැඩි කරන. එහෙම නැත්නම් HCl සික්‍රීෂන් එක වැඩි කරන සාධක තුනක් තියෙනවා. එහෙමද ඇසිටයිල් කෝලින්, ගැස්ට්‍රීන් සහ හිස්ටමින්. HCl සික්‍රීෂන් එක අඩු කරන එක්කෙනෙක් ඉන්නවා ප්‍රොස්ටග්ලැන්ඩින්. එතකොට ඒක කරන විදිය තමයි රූපේ දාලා තියෙන්නේ. ඇසිටයිල් කෝලින් ක්‍රියාත්මක වෙන ඇසිටයිල් කෝලින් රිසෙප්ටර් එකක් හරහා ඒ වගේම ගැස්ට්‍රීන් ක්‍රියාත්මක වෙන වෙනම රිසෙප්ටර් එකක් හරහා ඔය දෙන්නම අන්තිමේදී
ඉන්ට්‍රසෙලුලර් කැල්සියම් කන්සන්ට්‍රේෂන් එක වැඩි කරවලා ඒ කැල්සියම් මීඩියේටඩ් වෙලා තමයි ප්‍රෝටීන් කයිනේස් ඇක්ටිව් කරවලා අන්තිමේදී කොහොම හරි අර පෙරට සෙල් එක ඇතුලේ හංගන් ඉඳපු ප්‍රෝටෝන් පම්ප් ටික ඉන්සර්ට් කරනවා ලූමන් එක පැත්තේ තියෙන සෙල් මෙම්බ්‍රේන්ස් වලට. ඊට පස්සේ ගැස්ට්‍රීන් වලින් කෙලින්ම පෙරට සෙල්ස් මත ඇඩ් කරනවා වගේම රිසෙප්ටර්ස් හරහා ගැස්ට්‍රීන් ක්‍රියාත්මක වෙනවා එන්ටරොකොමෆිල් ලයික් සෙල්ස් මත. පෙරට සෙල්ස් මත ක්‍රියාත්මක වෙන කලින් වෙනත් සෙල් වර්ගයක් මත, ඒ කියන්නේ එන්ටරොකොමෆිල් ලයික් සෙල්ස් මත ඇඩ් කරනවා. එන්ටරොකොමෆිල් ලයික් සෙල්ස් වලින් රිලීස් කරනවා හිස්ටමින්. ඒ හිස්ටමින් වලට පුළුවන් ආපහු පෙරයිටල් සෙල්ස් මත තියෙන හිස්ටමින් රිසෙප්ටර්ස් හරහා ක්‍රියාත්මක වෙලා අන්තිමේදී කොහොම හරි සයික්ලික් AMP පාත්වේ එකක් හරහා ගිහින් ප්‍රෝටීන් කයිනේස් ඇක්ටිව් කරවලා ප්‍රෝටෝන් පම්ප් ඉන්සර්ෂන් එක වැඩි කරවලා HCl සික්‍රීෂන් එක ආපහු වැඩි කරවන්න. එතකොට සයික්ලික් AMP එකක් කරහා වෙන වැඩක්. එතකොට ඒක G protein couple receptor එකක් කරහා වෙන වැඩක්. ඒක බයෝකෙමිස්ට්‍රි පාඩමේ හෝමෝනල් ෆන්ක්ෂන් එක යටතේ කතා කරනවා. හෝමෝන් ඇක්ෂන් කියන පාඩමේදී. එතකොට හිස්ටමින් වලින් එතකොට G protein couple receptor එකක් කරහා වැඩේ වේදී එක වෙන GS protein stimulatory G protein එකක් කරහා prostaglandin තමයි අපි කිව්වේ gastric acid secretion inhibit කරන ඉන්න එක්කෙනා කියලා. එතකොට prostaglandin ක්‍රියාත්මක වෙන්නේ G protein couple receptor එකක් කරාම තමයි. හැබැයි එතනට couple වෙච්ච G protein එක inhibitory G protein එකක්. ඒ නිසා intercellular cyclic AMP ප්‍රමාණය අඩු කරන පැත්තට තමයි එයා වැඩ කරන්නේ. එතකොට protein kinase active වෙන ප්‍රමාණය අඩු වෙනවා. proton pump insert වෙන ප්‍රමාණය අඩු වෙනවා. HCl secretion එක ultimately inhibit වෙනවා prostaglandin වලින්. ඊට පස්සේ අපිට HCl secretion එක inhibit කරවන්න ඕන නම් පිටින් drugs පාවිච්චි කරලා අපිට පාවිච්චි කරන්න පුළුවන් drugs කීපයක් තියෙනවා. එකක් තමයි ඔය acetylcholine receptor එක block කරන්න අපිට දෙන්න පුළුවන් atropine කියන එක. acetylcholine වලට ඔය කටි ඉගෙන ගනිමි. acetylcholine වලට වැඩ කරන්න පුළුවන් receptors වර්ග දෙකක් තියෙන ප්‍රධාන වශයෙන් muscarinic and nicotinic type receptors කියලා. මෙතන තියෙන ගොඩක් වෙලාවට muscarinic type receptors එක. ඒ නිසා muscarinic type receptors block කරන්න අපිට දෙන්න පුළුවන් atropine. ඒ වගේම histamine ක්‍රියාත්මක වෙන වළක්වන්නේ histamine receptor එකට දෙන්න පුළුවන් cimetidine, famotidine වගේම. අපි කිව්ව prostaglandin කියන්නේ secretion අඩු කරන එක්කෙනෙක්. එතකොට prostaglandin ක්‍රියාත්මක කරන receptor එක block කිරීම නෙමෙයි කරන්න ඕනේ, ඒක stimulate කරන එක තමයි කරන්න ඕනේ. ඒ නිසා prostaglandin ඇනලොග් එකක් තමයි අපි දෙන්න ඕනේ. ඒ නිසා මිසොප්‍රොස්ටෝල් පාවිච්චි කරනවා. ඔය තුනටම වඩා හොඳයි කෙලින්ම අපිට පුළුවන් ප්‍රෝටෝන් පම්ප් එකම ඉන්හිබිට් කරන්න ඔමෙප්‍රසෝල් වගේ එකක් පාවිච්චි කරලා. ඒතර ඒක ප්‍රෝටෝන් පම්ප් ඉන්හිබිටර් කෙනෙක්. ඒක තමයි most effective drug එක HCl secretion inhibit කරන්න ඕන. ඊට පස්සේ අපි gastric secretion එක regulation එක කතා කරනවා. අපි පහසුව සඳහා paces තුනක් යටතේ එහෙම නැත්නම් influences කියලා කියනවා. paces or influences තුනක් යටතේ කතා කරනවා. cephalic pace, gastric pace and intestinal pace. cephalic pace කියලා කියන්නේ අපි කෑමක් කන්න පටන් ගන්නවත් එක්කම අපි ආහාරය දකින මොහොතේ ඉඳලා වෙන ක්‍රියාවලිය. ඒ කියන්නේ අපි ආහාරය දකින මතක් වෙන මොහොතේ ඉඳලා ඒ ආහාර ස්ටොමක් එකට යනකම් එතෙන්ට එනකම් pace එකට තමයි අපි කියන්නේ cephalic pace කියලා. ස්ටොමක් එකේ ආහාර තියෙන තාක්කල් කාල සීමාව අපි කියනවා gastric pace කියලා. ස්ටොමක් එකෙන් ආහාර රිලීස් වෙන පටන් ගන්නවත් එක්කම ඒ ඩියුඩිනම් එකට එනවත් එක්කම පටන් ගන්න pace එකට තමයි අපි කියන්නේ intestinal pace කියලා. එතකොට අපි පටන් ගමු cephalic pace එකෙන්. cephalic pace එක කියලා කියන්නේ අපි කිව්වා ආහාර දකින මොහොත මතක් වෙන මොහොතේ ඉඳලම වෙන වැඩ ටික. එතකොට ආහාර දකිනවා මතක් වෙනවා සුවඳ දැනෙනවා කට ස්පර්ශ වෙනවා රස දැනෙනවා. අන්න ඒ වෙලාවල් වලදී ඒ වයින් sensory impulses හරහා ඇවිල්ලා brain එකේ dorsal vagal nucleus එක stimulate වෙනවා. dorsal vagal nucleus කියලා කියන්නේ vagus nerve එක කියන cranial nerve එකට අදාළව තියෙන parasympathetic nuclei එක. ඒ nuclei එක stimulate වුණාට පස්සේ වෙන්නේ ඒ nuclei එකෙන් තමයි එතකොට vagus nerve එක පටන් ගන්න. එතකොට ඒ nuclei එක stimulate වෙනවා කියන්නේ vagal discharge එකක් වෙනවා.
එතකොට වේගල් ඩිස්චාර්ජ් එකක් වෙනවා කියන අපි දන්නවා වේගස් නර්ව් එක ක්‍රේනියල් නර්ව් එකක් වුණාට ඒක තොරැසික් කැවිටි එක පහු කරගෙන ඇබ්ඩොමන් එක දක්වාමත් යනවා. ඒතොර ස්ටොමක් එකට මේ ඉනිමේෂන් එක දෙන්නෙත් ඔය වේගල් නර්ව් එක හරහා. එතකොට වේගල් ඩිස්චාර්ජ් එකක් වෙනකොට ඒක පැරාසිම්පතික් නර්ව් එකක් නිසා කෙලින්ම අපි දන්නවා ඇසිටයිල්කෝලින් රිලීස් වෙනවා. ඊට අමතරව විශේෂත්වය තමයි මේ ස්ටොමක් එක හරියේදී වේගල් ඩිස්චාර්ජ් එක නිසා රිලීස් වෙන අනිත් සබ්ස්ටන්ස් එක එහෙම නැත්නම් නියුරෝට්‍රාන්ස්මිටර් එක තමයි GRP එහෙම නැත්නම් ගැස්ට්‍රික් රිලීසින් පොලිපෙප්ටයිඩ් කියන එක. එතකොට වේගල් ස්ටිමුලේෂන් එකේදී රිලීස් වෙන නියුරෝට්‍රාන්ස්මිටර්ස් වර්ග දෙකක් තියෙනවා ස්ටොමක් එකට අදාළව. මොනවද? ඇසිටයිල්කෝලින් සහ GRP. එතකොට එහෙම වේගල් ඩිස්චාර්ජ් එකකින් රිලීස් වෙන ඇසිටයිල්කෝලින් වලට පුළුවන් කෙලින්ම පැරයිටල් සෙල්ස් මත ක්‍රියාත්මක වෙලා පැරයිටල් සෙල්ස් වලින් HCl සික්‍රීෂන් එක වැඩි කරවන්න. ඒ වගේම චීෆ් සෙල්ස් මත ඇක් කරලා චීෆ් සෙල්ස් වලින් පෙප්සිනෝජන් සික්‍රීෂන් එක වැඩි කරවන්න. ඔය වැඩ දෙකම කරන්න පුළුවන්. ඒ වගේම තමයි රිලීස් වෙන අනිත් නියුරෝට්‍රාන්ස්මිටර් එක එහෙම නැත්නම් GRP ගැස්ට්‍රික් රිලීසින් පොලිපෙප්ටයිඩ් එක ඒක ක්‍රියාත්මක වෙනවා ස්ටොමක් එකේ ලෝවර් පෝෂන් එක හරියේ තියෙන G cells මත. අපි අර කලින් කියපු සෙල් වර්ගය. ඒ G cells කියන්නේ එන්ඩෝක්‍රයින් cells අපි කිව්වා ඒවෙන් රිලීස් කරනවා කවුද? ගැස්ට්‍රීන්. ඒ ගැස්ට්‍රීන් රිලීස් කරද්දී ඒ ගැස්ට්‍රීන් වලට පුළුවන් නැවතත් චීෆ් cells මතත් ඒ වගේම පෙරයිටල් cells මතත් ඇඩ් කරන්න. ඒ cells දෙක විතරක් නෙමෙයි එන්ඩෝක්‍රොමැෆිල් ලයික් cells මත ඇඩ් කරන්නත් පුළුවන්. එතකොට ගැස්ට්‍රීන් වලට පුළුවන් අපි කිව්වා දැන් පෙරයිටල් සෙල්ස් මත සහ චීෆ් සෙල්ස් මත ඇක් කරන්න. ඒ නිසා පෙරයිටල් සෙල් චීෆ් සෙල්ස් වලින් පිළිවෙලින් HCl සහ පෙප්සිනෝජන් සික්‍රීෂන් එක ආපහු වැඩි කරනවා. ඒ වගේම එන්ටරොකොමෙෆිල් ලයික් සෙල්ස් මත ඇක් කරලා හිස්ටමින් ශ්‍රාවය වැඩි කරනවා. ඒ හිස්ටමින් වලට පුළුවන් අර අපි කලින් ස්ලයිඩ් එකේ කිව්ව විදිහට ඒ හිස්ටමින් වලට පුළුවන් නැවතත් පෙරයිටල් සෙල්ස් මත ඇඩ් කරලා නැවතත් HCl සික්‍රීෂන් එක ඒ විදිහට වැඩි කරවන්න පුළුවන්. ඒතකොට ඔයකට පේනවා ඇති තනි වේගල් ඩිස්චාර්ජ් එකකින් වෙන වැඩ ගොඩක් තියෙනවා. ඒතකොට මේ වේගල් ඩිස්චාර්ජ් එක නිසා ඇසිටයිල්කෝලින් and GRP දෙකම රිලීස් වෙනවා. ඇසිටයිල්කෝලින් වලින් චීෆ් සෙල්ස් පෙරයිටල් සෙල්ස් දෙකම ස්ටිමුලේට් කරනවා. ආපහු GRP වලින් G සෙල්ස් හරහා ගැස්ට්‍රීන් හෝමෝන් එක හරහා නැවතත් චීෆ් සෙල්ස් පෙරයිටල් සෙල්ස් ස්ටිමුලේට් කරනවා. ගැස්ට්‍රීන් වලට පුළුවන් එන්ටරොකොමෙෆිල් ලයික් සෙල්ස් මත ඇඩ් කරවන්න. ඒ එන්ටරොකොමෙෆිල් සෙල්ස් වලින් රිලීස් කරන හිස්ටමින් ඒ හිස්ටමින් ආපහු පෙරයිටල් සෙල්ස් මත ඇඩ් කරලා ආපහු ඒව ස්ටිමුලේට් කරනවා. එතකොට HCl සික්‍රීෂන්ස් වැඩි කරනවා. ඒතර ඔය අපි කියපු වැඩ ටික උනේ ආහාර දකින්නවා, මතක් වෙනවා, සුවඳ දැනෙනවා. ඔන්න ඔය වැඩ ටික වෙන මොහොතේම තමයි. ඒ නිසා ඕක වේගලි මීඩියේටඩ් සිදුවෙන ඉක්මන් ක්‍රියාවලියක්. ඒතකොට අපි ආහාර දකින්න මොහොතේම ස්ටොමක් එකේ සික්‍රීෂන්ස් වෙන්න පටන් අරන් ඉවරයි. ඒතකොට ගැස්ට්‍රික් සික්‍රීෂන් එකෙන් සාමාන්‍ය 3න් එකක් එහෙම නැත්නම් භාගයක් විතරම ඔය කෙපිලික් පේස් එක කාලය තුලදී සිද්ධ වෙලා ඉවරයි. ඊට පස්සේ කතා කරන්නේ ගැස්ට්‍රික් පේස් එක ගැන. ඒ කියන්නේ දැන් ඔන්න ආහාර ස්ටොමක් එකට ආවා. ආහාර ස්ටොමක් එකට ආවට පස්සේ දෙවිදියකින් ආපහු ගැස්ට්‍රික් සික්‍රීෂන් වැඩි කරනවා නැවතත්. එක විදියක් තමයි ඒ ෆුඩ් එමෙත ආහාර ස්ටොමක් එකට එන නිසා ස්ටොමක් එකේ වෝල් එක ඩිස්ටෙන්ඩ් වෙන්න පටන් ගන්නවා. ස්ටොමක් එකේ වෝල් එක ඩිස්ටෙන්ඩ් වෙද්දි මොකද්ද වෙන්නේ? ස්ට්‍රෙච් රිසෙප්ටර්ස් ස්ටිමුලේට් වෙනවා. වෝල් එකේ තියෙන. ඒ ස්ට්‍රෙච් රිසෙප්ටර්ස් ස්ටිමුලේට් වෙන එකෙන් වැඩ දෙකක් වෙනවා. මේක පිළිවෙලට දාගත්තා නම් හරි ලේසි. ඉස්සෙල්ලම ස්ටොමක් එකට එන ෆුඩ් වලින් ස්ටොමක් එකේ වෝල් එක ඩිස්ටෙන්ඩ් වෙනවා. ඒ ඩිස්ටෙන්ඩ් වෙන තැන් වල තියෙන ස්ට්‍රෙච් රිසෙප්ටර්ස් ස්ටිමුලේට් වෙනවා. ඒ ස්ට්‍රෙච් රිසෙප්ටර්ස් වලින් තව දෙන්නෙක්ව ස්ටිමුලේට් කරනවා. එකක් තමයි ඒ ස්ට්‍රෙච් රිසෙප්ටර්ස් ස්ටිමුලේට් වෙන එකෙන් මේස්නර් ප්ලෙක්සස් එක ඇක්ටිවේට් වෙලා, ඒ කියන්නේ ස්ටොමක් එකේ තියෙන මේස්නර් ප්ලෙක්සස් එක ඇක්ටිවේට් වෙලා ඒ මේස්නර් ප්ලෙක්සස් එකෙන් ඇසිටයිල්කෝලින් රිලීස් කරනවා. ඒ ඇසිටයිල්කෝලින් වලට පුළුවන් ආපහු අපි අර කලින් කිව්වා වගේම පෙරයිටල් සෙල්ස් මත ඇඩ් කරලා සික්‍රීෂන්ස් වැඩි කරවන්න. ඊට පස්සේ තමයි අර ස්ට්‍රෙච් රිසෙප්ටර්ස් ස්ටිමුලේට් වෙන එකෙන් වෙන අනිත් දේ තමයි වේග රිෆ්ලෙක්ස් එක ඇක්ටිවේට් වෙනවා. එතන මේ වේග රිෆ්ලෙක්ස් කියන්නේ
දැන් අපි දන්නවා වේගස් එකෙන්නේ ඉනෝවේට් කරන්නේ ස්ටොමක් එකට. එතකොට වේගස් එක කියන්නේ මික්ස් නර්ව් එකක්. ඒක සෙන්සරි ඇන් මෝටර්. එතකොට ස්ට්‍රෙච් රිසෙප්ටර්ස් ස්ටිමියුලේට් වෙනකොට ඒ ස්ට්‍රෙච් රිසෙප්ටර්ස් ස්ටිමියුලේට් වුණා කියන ඉම්පල්ස් එක ගෙනියන්න පුළුවන් වේගස් නර්ව් එකට. ඒ කියන්නේ ඔන්න දැන් ස්ටොමක් එකට ෆුඩ් ඇවිල්ලා කියලා දැනගන්න පුළුවන් වේගස් නර්ව් එකට. මොකද ෆුඩ් ආවට පස්සේ ස්ටොමක් එක ස්ට්‍රෙච් වෙනවා. ස්ට්‍රෙච් රිසෙප්ටර්ස් ස්ටිමියුලේට් වෙලා ඒ ස්ට්‍රෙච් රිසෙප්ටර්ස් ස්ටිමියුලේට් වෙන එකෙන් වේගස් නර්ව් එක ස්ටිමියුලේට් වෙලා වේගස් නර්ව් හරහා ඉම්පල්සස් යනවා බ්‍රේන් එකට. ඒ බ්‍රේන් එකට ගියාට පස්සේ ආපහු බ්‍රේන් එකේ ඉඳලා වේගස් නර්ව් එක හරහාම, මොකද ඒක මික්ස් නර්ව් එකක්නේ, මෝටර් ඇන් සෙන්සරි දෙකම තියෙනවා. වේගස් එකෙන්ම ඉම්පල්සස් ආවේ. ආපහු බ්‍රේන් එකේ ඉඳලා වේගස් එකෙන්ම තමයි ආපහු ස්ටොමක් එකට ඉම්පල්සස් ගෙනියන්නේ. එතකොට ඔන්න දැන් බ්‍රේන් එකේ ඉඳලා ඉම්පල්සස් ගෙනියනවා නැවතත් වේගස් නර්ව් එක දිගේම ස්ටොමක් එකට. එතකොට ආපහු දැන් මේ වෙන්නේ ස්ටොමක් එක මත වේග ඩිස්චාර්ජ් එකක්. මොකද දැන් මේ වේගස් නර්ව් එක ස්ටිමියුලේට් වුණා. ඒතර වේගස් ඩිස්චාර්ජ් එකක් වුණා කියන්නේ ආපහු රිලීස් වෙනවා කවුද අර කලින් කිව්ව විදිහටම ඇසිටයිල් කොලින් and GRP. ඒතර අර කෙපිලික් පේස් එකේ වෙච්ච වැඩේ එහෙමම ආපහු මෙතෙන්දිත් නැවත වතාවක් වේගස් නර්ව් එක හරහා වෙනවා. මේක වේග රිෆ්ලෙක්ස් කියලා කියන්නේ වේගස් එකෙන්ම ඉම්පල්සස් ගෙනියලා ආපහු වේගස් එකෙන්ම තමයි ඉම්පල්සස් නැවතත් ස්ටොමක් එකට ගේන්නේ. හරිනේ. ඊට අමතරව ඒ අපි කතා කරේ ස්ටොමක් එකට ෆුඩ් ඇවිල්ලා ඒ ෆුඩ් වලින් ස්ටොමක් එක ස්ට්‍රෙච් වෙනකොට සිද්ධ වෙන වැඩි. ඊට අමතරව ස්ටොමක් එකට ආපු ෆුඩ්ස් වල තියෙන පෙප්ටයිඩ්ස් වලින් G cells ඇක්ටිවේට් කරනවා. ඒ නිසා G cells ඇක්ටිවේට් කරවන්න පුළුවන් අපි දැන් දන්න විදියට දෙන්නෙක්ට. කාටද? GRP වලට පුළුවන්. ඒ වගේම පෙප්ටයිඩ්ස් වලට පුළුවන්. ඒ කියන්නේ ස්ටොමක් එකට ආපු ෆුඩ්ස් වල තියෙන පෙප්ටයිඩ්ස් වලටත් පුළුවන් G cells ඇක්ටිවේට් කරන්න. G cells ඇක්ටිවේට් වුණොත් ආපහු රිලීස් වෙන්නේ කවුද? ගැස්ට්‍රීන්. ඒ ගැස්ට්‍රීන් හරහා නැවතත් පෙරයිටල් සෙල්ස්ම තමයි ස්ටිමියුලේට් වෙන්නේ, සික්‍රීෂන්ස් වැඩි කරවන්නේ. එතකොට අනිත් වැදගත් එකක් කාරණාවක් තමයි ස්ටොමක් එකේ මීල්ස් රැඳිලා තියෙන. ඒ මීල් නිසා ස්ටොමක් එකට සික්‍රීට් වෙන HCl බෆර් වෙනවා. ඒ කියන්නේ pH එකේ බෆර් වෙනවා. මීල් තියෙන කොට. ඒ කියන්නේ ස්ටොමක් එකේ ආහාර තියෙනකොට ස්ටොමක් එකට රිලීස් වෙන ලූමන් එකට රිලීස් වෙන HCl වලින් pH එකේ අඩු වෙන එක බෆර් වෙනවා. මොකද ඒකේ වැදගත්කම තමයි එහෙම නැත්නම් pH එකේ ගොඩක්ම අඩු වුණොත්, ඒ කියන්නේ HCl සික්‍රීෂන් එක වැඩි වෙලා H+ නිසා pH එකේ ගොඩක්ම අඩු වුණොත් බෆර් වෙන්නේ නැතුව එහෙම වැඩි වෙලා pH එකේ අඩු වෙන එකෙන් ට්‍රිගර් වෙනවා ෆීඩ්බැක් ඉන්හිබිෂන් එකක්. ගැස්ට්‍රික් සික්‍රීෂන් එක අඩු කිරීම සඳහා. ඒක වෙන්නේ සොමටොස්ටැටින් හරහා G cells මත සහ එන්ටරොකොමෆිල් like cells මත ඇඩ් කරවලා සහ පෙරයිටල් cells මත කෙලින්ම ඇඩ් කරවලා ගැස්ට්‍රික් සික්‍රීෂන් අඩු කරනවා. pH එකේ ගොඩක්ම අඩු වුණොත් ස්ටොමක් එකේ. ඒක ෆීඩ්බැක් ඉන්හිබිෂන් එක. නමුත් ස්ටොමක් එකේ ෆුඩ් රැඳිලා තියෙන